අපේ රටේ ජීවනාලය වූයේ ජාතියට බත සැපීමට දායක වූ වාරි පද්ධතියයි. දුඹුරුවන්ව දිස්විය හැකිව තිබූ වේලි කලාපය නීල වර්ණයෙන් සහ කොළ පාටින් සිත්තම් කිරීමට එයට හැකි වුණා. අදටත් විශාල ජනතාවකට ජීවන මාර්ගයන් සපයමින් ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනාලිය වී ඇත්තේ මේ වාරි පද්ධතියයි. මධ්‍යම කඳුකරයකින් යුත් ශ්‍රී ලංකාවේ භූමිය ක්‍රමයෙන් මුහුද දෙසට යන විට උසින් අඩුව පසුව තැන්නක් බවට පත්වෙනවා. මේ මධ්‍යම කඳුකරයෙන් ජනිතව දසාත විසිරෙන ගංගා 103කින් ශ්‍රී ලංකා දෙරණ පෝෂණය වෙනවා. මේ ගංගාවල පිහිටීම පාපැදි රෝධයක් අපට සිහිපත් කරනවා. මෝසම් දෙකක වැස්සෙන් මේ ගංගාවලට ජලය ලැබෙනවා. ඊසාන දෙසින් හමන ඊසාන දිග මෝසම් සුළං සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මුළු දිවයිනටත් නිරිත දිග දෙසින් හමන නිරිත දිග මෝසම් සුළං මැයි මාස සිට ජූලි දක්වා නිරිත දිග ආශ්‍රිත ප්‍රදේශවලටත් වැසි රැගෙන එනවා. වැසි ලැබෙන මෙම රටාව පදනම් කරගෙන රට තෙත් සහ වේලි වශයෙන් කලාප දෙකකට බෙදෙනවා. තෙත් කලාපයට වසරකට අඟල් 200ක පමණ වැසි ලැබෙන අතර වේලි කලාපයට ලැබුණේ අඟල් 40ක ප්‍රමාණයක වැසි. මේ හේතුව නිසා තෙත් කලාපය සදාහරිත වනාන්තරවල දක්නට ලැබෙන ළඟ වැඩෙන විවිධ ශාකයන්ගෙන් යුක්ත වන නමුදු වේලි කලාපයේ දක්නට ලැබුණේ විසිරුණු ගස් සහ පඳුරු පමණයි. පාලනය වූ සීමිත ශාක වර්ධනය වලාකුළු රහිත පැහැදිලි අහස නිසා ලැබෙන සරු හිරුවෙලියෙන් යුත් දිගු දිවා කාලය සහ සරු සංයුතයකින් යුත් පස ආදී නිසාම වේලි කලාපයේ ශාස්ත්‍රීය කෙත්බිමක්. වැසි අඩුවෙන් ලැබුණද නිරන්තර වැසි ලැබෙන තෙත් කලාපයට ඈත් කඳුකරේ සිට ගලන සරුසාර ගංගාද ඊට අමතරව ඊසාන දිග වැසි වලින් ලැබෙන විශාල ජල ප්‍රමාණයක්ද වේලි කලාපය හරහා ගලා යනවා. ඉදින් ඒ දෙආකාරයෙන්ම ලැබෙන ජලය එක්රැස් කරගත් විට වේලි කාලයේදීද කෙත්බිම්වල භාවිතයට ගත හැකියි. මේ හේතු නිසාම වාරි ශිෂ්ටාචාරයක් ලෙස බොහෝ ඉතිහාසඥයන් හඳුන්වන අපේ පෞරාණික ශිෂ්ටාචාරයේ තොටිල්ල සහ නිවහන වූයේ මේ වේලි කලාපයයි. වාරි කර්මාන්තය ලොව මුලින්ම ආරම්භ කළ දේශයන් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙනවා. ලිඛිත ඉතිහාසයේ සඳහන් හඳුනාගත හැකි පැරණිම වැව ලෙස සැලකෙන්නේ ක්‍රිස්තුපූර්ව 5 වන සත වර්ෂයේදී කරවන ලදයි විශ්වාස කරන බසවක්කුළම වැවයි. මේ වැව ඉදිකිරීමට පදනම් කරගෙන ඇති තාක්ෂණය කෙතරම් සංකීර්ණ දෙයක් ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිකරන ලද ප්‍රථම වැව මෙය විය නොහැකියයි සිතන තරම්. එක් ගම්දරව්වකට පමණක් සෑහෙන කුඩා වැව් පමණක් නොව විශාල වැව් කුඩා වැව් සහ අමුණු එක්කොට සැදූ සංකීර්ණ වාරි පද්ධතිද මෙම වාරි ශිෂ්ටාචාරයට ඇතුළත් වුණා. වර්ග සැතපුම් 24000ක් පමණ වන වේලි කලාපය තුළ 30000ක් පමණ වැව් ඉදිකර තිබුණා. විශාල ගංගා නිම්නයක් යටතේ වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි මහා වැව්ද එවැනි වැව් සඳහා ජලය සපයන අන්තර්නිම්න ඇල මාර්ගද නිර්මාණය කර තිබුණා. වඩා පෝෂිත මහවැලි ගංගා නිම්නයේ සිට පෝෂණයෙන් අඩු පේරුවාරු ගංගා නිම්නයේ වෙත ජලය හැරවීමට ඉදි කළ මින්නේරිය කන්තලේ යෝධහැල මීට 1 නිදසුනක්. සැතපුම් 20ක දිගින් යුත් මෙම යෝධහැල මගින් තප්පරයකට ඝන අඩි 2600ක ජල පරිමාවක් ගෙන යා හැකියි. අනුරාධපුර නගරයට ජලය සැපිය වූ තිසා වැවට කලාවැවේ සිට ජලය ගෙන යන කලාවැව යෝධහැලද ඉංජිනේරු ශිල්පයේ තවත් එවැනිම විස්කමක්. එය සැතපුම් 54ක් දිගින් යුක්තයි. මෙම ඇලේ මුල් සැතපුම් 17 කැන ඇත්තේ බැස්ම සැතපුම් 1ට අඟල් 6ක් වන ලෙසයි. ඒ බව කැනීම් කටයුතු කළ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් සඳහන් කර ඇත්තේ විශ්මය හඟවමින්. එය කලාවේ සිට මල්බතුවේ හරහා පැමිණීමේදී වෙනත් ගංගා නිම්න දෙකක් පසු කරන අතර ඒවායින්ද ජලය ලබා ගන්නවා. විසෝ කොටුව සහ පිටවාන නිර්මාණය කර ගැනීම පැරණි වාරි කර්මාන්තයලා දියුණුවට ප්‍රධාන හේතුවක්. ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේදී අප මුතුන් මිත්තන් ඉදි කළ මේ විසෝ කොටුව හා සමාන නිර්මාණයක් යුරෝපයන් විසින් යොදාගනු ලැබ ඇත්තේ 18 වන ශතවර්ෂයේ තරම් මෑත භාගයකදී.
කලක් ලංකාවේ මිනුම් පතිදුරේ දැරූ බ්‍රෝහිය මහතා මේ විස්කම් නිර්මාණය ගැන මෙහෙම කියනවා. ගණයාර මිලියන 17 ඉක්ම වන විශාල බැම්මක සාක්ෂි අපේ ඉදිරිපිට දැකිය හැකියි. මේ ඉදිකිරීම් වර්තමානය කළේ නම් ඒ සඳහා යන මුදලින් සැතපුම් 120ක් ඉක්මවන රේල් පාරක් ඉදි කළ හැකිව තිබේ. වත්මන් විශේෂඥයන් විසින් මේ බැම්බ සම්බන්ධයෙන් වැරදියයි අනුමාන කළ දේ පසු කලක එසේ නොවන බව අනාවරණය වූයේ වත්මන් තාක්ෂණයේ අඩුපාඩුද පෙන්වමිනි. මේ හා සංකීර්ණ වූ වාරි පද්ධතියක් ඉදිකිරීම පමණක් නොව මනා කළමනාකාරීත්වයකින් නඩත්තු කිරීමද විශ්මයජනකය. මේ නිර්මාණ පවත්වාගෙන යාමට හැකිවන්නට ඇත්තේ මේවා රැකබලා ගැනීමට හා නඩත්තු කිරීමට ඒවායින් ප්‍රතිලාභ ලබන ජනතාව රජු වෙත බැඳී සිටි නිසාය. සැලසුම් සහගත රාජකාරික්‍රමයක් පැවතීම මෙම මනා කළමනාකාරීත්වයට හේතුපාදක වූ බව වැව් ආශ්‍රිතව පිහිටා ඇති ශිලාලේඛන අපට පෙන්වා දෙනවා. බතලගොඩ, ඇලහැර, මිනිපේ සහ කොණ්ඩවටුවාන ආශ්‍රිත ශිලා ලිපි සහ ටැම් ලිපි මේ සඳහා අපට සාක්ෂි සපයන උදාහරණ කිහිපයක්. නයිපෙන සහිත මේ රූපය මෙම බොහෝ වැව්වල සොරව දොර අභියස තබා ඇත්තේ වැව රැක ගැනීම ඇති වැදගත්කම සංකේතවත් කිරීමට යයි විශ්වාසයක් පවතිනවා. ධාතුසේන රජතුමා විසින් ඉදිකරන ලද කලා වැව, මහසෙන් රජතුමා විසින් කරවන ලදැයි සැලකෙන කන්තලේ සහ මින්නේරිය, මහසෙන් රජතුමාගේ සොහිරියක වූ බිසෝ බණ්ඩාර විසින් කරවන ලදැයි කියන කවුඩුල්ල, දෙවන අග්බෝ රජු විසින් කරවන ලද ගිරිතලේ, සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකළ පදවිය, නාච්‍යදුව හා ඉපැරණි දිබටුළු වැව, තෝපා වැව සහ එරමුදු වැව එක් කරමින් නිම කළ පරාක්‍රම සමුද්‍රය. අදත් අප සතු ඇති ප්‍රෞಢ වාරශිෂ්ඨාචාරයේ උරුමය සංකේතවත් කරමින් ජාතියට බත සැපීමට ගොවියාට වාරි ජලය සපයා සිටිනවා. වාරි පහසුකම් සැලසීම රාජ්‍ය නායකයා ලෙස තමන් ඉටු කළ යුතු යුතුකමක් පමණක් නොව පූජනීය කර්තව්‍යයක් ලෙස අතීත රජකරු සැලකුවා. මහා පරාක්‍රම බාහු රජතුමා වැඩිම වැව් ගණනක් ඉදිකළ රජු ලෙස ඉතිහාසගත වෙනවා. මිහිතලේ මතට වැටෙන එක් දිය බිඳුවකුදු ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා බැසීමට ඉඩ නොදිය යුතු බව කියා සිටීමෙන් නොනැවතී එය සාක්ෂාත් කර ගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට රජතුමා ඉදිරිපත් වුණා. ග්‍රාමීය වැව් 2376ක්ද, විශාල ජලාශය 163ක්ද, ඇලමාර්ග 3910ක්ද ඉති කළ එතුමන් එවකට පැවති වැව් බැමි 165ක් ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කිරීමට කටයුතු කළා. ගඩොලින් සහ ගලින් නිම වූ මහල් ප්‍රාසාද, පොකුණු වලින් සැරසුණු අලංකාර උද්‍යාන, විශාල වෙහෙර විහාර, සියුම් කැටයම් සහිත බුද්ධ ප්‍රතිමා, ආහාරයෙන් ස්වයංපෝෂිත වූ දේශයක ශ්‍රී විභූතිය විදහා පෙන්වන සාක්ෂි ලෙසට අදටත් ඉතිරිව පවතිනවා. 12 වන සතවර්ෂයෙන් පසු විශාල වාලි කර්මාන්ත ඇති වූ බවට සාක්ෂි නැහැ. විටින් විට රටපෙළු විශේෂයෙන් ඉන්දියාවේ විවිධ පළාත්වලින් පැමිණි සතුරු ආක්‍රමණ හේතු කොටගෙනද 1505න් පසුව සිදු වූ බටහිර ජාතීන්ගේ ආක්‍රමණයන් හේතු කොටගෙනද වාරි කර්මාන්තයට හානි පැමිණුණා. ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ කුඳුනාරටිය වූ වාරි ශිෂ්ඨාචාරයට පහර දීමෙන් දුර්වල කළ හැකියයි ආක්‍රමණිකයෝ විශ්වාස කළා. පෘතුගීසි සමයේදී වාරි කර්මාන්තයේ දියුණුව පිළිබඳව කිසි සටහනක් නැහැ. ලන්දේසීන් කලක් ගත වීමෙන් පසු වාරි කර්මාන්තය පිළිබඳ තරමක උනන්දුවක් දැක් වූ බව නැගෙනහිර සහ මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන් සිදු කර ඇති ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පෙනී යනවා. කිරමොය ව්‍යාපාරය ඉදිකිරීම, යෝධවැව ප්‍රතිසංස්කරණ ආදියට ඔවුන්ගේ දායකත්වය ලැබුණා. සැලැස්මක් සහිතව වාරි මාර්ග ක්ෂේත්‍රයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍ය පාලකයන්. එයද ඔවුන් මේ රට යටත් කොටගෙන සියවසක් පමණ ගතවීමෙන් පසුවයි. විශේෂයෙන් 1848 කැරැල්ලෙන් පසුව වාරි කර්මාන්තයේ තවදුරටත් අතහැර දමා තිබීම සුවදායක නොවන බව ඕනට තේරුම් ගියා.
මේ ස්වයං අවබෝධය පිළිබඳ අතීත සටහනක් ජොන් කින් නම් බ්‍රිතාන්‍ය රජයේ උපදේශකයා 1905 දී ලියා තිබෙනවා. ඔහුට අනුව බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අර්ධ ශතකයේ වාරි කර්මාන්තය පිළිබඳ ඉතිහාසය යුග දෙකකින් යුක්ත වෙනවා. මුල් යුගය වගකීම් පැහැරහැරීම පිළිබඳ යුගයේ ලෙසද දෙවැන්න නොදැනුවත්කමින් කරන ලද අධෛර්යමත් කිරීම පිළිබඳ යුගයක් ලෙස ඔහු දක්වනවා. ඉංග්‍රීසින් විසින් ඇති කළ වැවිලි කර්මාන්තයට ගෙන්වූ විදේශීය කම්කරුවන්ට ආහාර සැපීම සඳහා වාරි ආශ්‍රිත කෘෂි කර්මාන්තය අවසි බව බ්‍රිතාන්‍යයට තේරුම් ගියා. වාරි කර්මාන්තයේ මූලිකව ගොඩනැගී තිබූ ග්‍රාම්‍ය ආර්ථිකය හා ජන ජීවිතය අඩාල වීමට තමන්ද වගකිව යුතු බව ඔවුන් වටහා ගත්තා. මුලින්ම ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට මූලික තැනක් ලැබුණා. ඉන් අනතුරුව නටමුන්ව ගොස් තිබූ වාරි පද්ධති පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කිරීමට ආරම්භුණා. එක්දහස් 855 අතර සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයාගේ යුගයේ මහජන වැඩ දෙපාර්තමේන්තුව පිහිටුවා ඒ යටතට පැරණි වාරි ක්‍රම ප්‍රතිසංස්කරණය බහර වුණා. අතීත රජවරුන් විසින් නිර්මාණය කරන ලද විශ්මයජනක වාරි ක්‍රම හා ඒ පිටුපස තිබූ වටිනා තාක්ෂණය පිළිබඳ කරුණු සොයා බැලීමට ඔවුන් උත්සුක වුණා. ආරෙල් බ්‍රෝහියර්, හෙන්රි පාකර්, ජොන් කීන් වැනි විද්වතුන් විසින් මේ සොයා ගැනීම් ලේඛනගත කොට තිබෙනවා. පැරණි රජදරුවන් නිදි කළ සමහර ජලාශවල ජලය කෙලින්ම කුඹුරුවලට නිකුත් කළේ නැහැ. සොරුවෙන් ජලය මුදා හරිනු ලබන්නේ ගඟටමයි. ගඟේ පහළ ස්ථානයක ඇති අමුණකින් මේ ජලය කුඹුරුවලට ගෙන යනවා. මේ සැකසීමට හේතුව අමුණින් ඉහළ කුඹුරු නැතිවීමයි. අපේ මුතුන් මිත්තන්ගේ විශේෂඥ දැනුම මෙයින් ප්‍රකට වෙනවා. පළමුවන වාරිමාර්ග ආඥා පනත 1856 දී නීතිගත කෙරුණා. අසව් ශ්‍රී බුද්ධ වර්ෂ 2532 වෙන්නේ බිනර මාස පුර ජීවකල විසින් පළවන ලද වාරිමාර්ග ආඥා බ්‍රිතාන්‍ය කිරුළ යටතේ නැවත නීතිගත කිරීම මෙයින් අපේක්ෂා කෙරුණා. 1887 දී පළාත් වාරිමාර්ග මණ්ඩල දිස්ත්‍රික් මට්ටමින් ඇති කර මහජන වැඩ දෙපාර්තමේන්තුව සිදු කළ වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ඊට පැවරුණා. ග්‍රාමීය මට්ටමේදී වතුර බෙදා හැරීම සහ නඩත්තු කටයුතු සිදු කරන ලද්දේ දෙසාපතිගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ ගම්මුලා දෑනියා විසිනි. රටපුරා බලපෑත්වෙන ප්‍රතිපත්තිමය කරුණු ආණ්ඩුකාරවරයාගේ සහභාගීත්වයෙන් පැවති මධ්‍යම වාරිමාර්ග මණ්ඩලය විසින් තීරණය කෙරුණා. 1818 කැරැල්ලේදී බ්‍රිතාන්‍ය විසින් සිතාමතාම විනාශ කරන ලද වාරි කර්මාන්තය නැවත ඔවුන් විසින්ම ගොඩනගනු ලැබුවා. ජන ජීවිතයේ නව පුනර්ජීවයක් මේ සමග ඇති වුණා. සේවස් කරනක් තුල ඉදිකිරි කාලයේ වැලිතලේ සැඟවී ගිය ව්‍යාපාර නැවතේම වැලි ගසා දමමින් නැගිටිමින් සිටියා. මේ පුනර්ජීවය තවදුරටත් තීව්‍ර කරමින් ඉදිරියට ගෙන යාම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1900 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා.